හරි ළමයි අයිබෝන් පැස්කල් ප්‍රෝග්‍රමින් වල හරි පැස්කල් ප්‍රෝග්‍රමින් වල අපි ගිය සතියේ කරපු කොටසට අමතරව ගිය සතියේ කරපු කොටසට අමතරව අපි දැන් මේ කොටස් ටික කතා කරා පැස්කල් ප්‍රෝග්‍රමින් වල ස්ටෑන්ඩඩ් ඩේටා ටයිප්ස් ගැන කතා කරා හරි integers real boolean char සහ string කියන data types පාවිච්චි කරන්නේ මොකටද කොයි වගේ අවස්ථාවලදී කියලා ඊළඟට අපිට variables ගැන කතා කරන්න තියෙනවා හරි මොනවද මේ variables කියලා කියන්නේ අපිට ඕනෑම programming language එකකදී දත්ත තැන්පත් කරන්න මොනවාරි data store කරන්න අපිට මොනවා හරි මතක අවකාශයන් අපි කියන memory locations ඕන වෙනවා. එතකොට මේ memory location එකක් වෙන් කරගන්න process වෙනකොට අපි දන්නවා මේ computer එකේ processor එකේ process වෙනවා. right එතකොට ඒ process වෙනකොට temporarily නැත්නම් తాවකාලිකව අපිට ඒ දත්ත තැම්පත් කරලා තියාගන්න data store කරලා තියන්න වෙනවා. ඒතර එතනදී memory register එකේ memory registers වල මතක register කියලා අපි කතා කරනවා. memory registers වල store කරලා තියා ගන්නවා. ඒතර memory registers වල අපි වෙනම කොටස් වෙන් කර ගන්නවා ඒ data store කරලා තියා ගන්න. ඒ තැන් හඳුන්වන්න අපි ගන්න නම අපි කියනවා විචල්‍යයන් නැත්නම් variables කියලා. එතකොට ওই variables වල වර්ග කීපයක් තියෙනවා. අපි කියවනේ අර ඔක්කොටම පොදුවේ විචල්‍යයන් නියතයන් ඔය ඔක්කොටම අපි කියවා පොදුවේ identifiers එහෙම නැත්නම් හඳුන්වනයන් කියලා. එතකොට ඒ හඳුන්වනයන් අතර තියෙන මේ විචල්‍යයන් එහෙම නැත්නම් variables කියන එකට අදාළ සුවිශේෂී ලක්ෂණය වෙන්නේ ඒ variable එකක අපි තැන්පත් කරන දත්තය program එක run වෙන වෙලාවේදී අපිට වෙනස් කරන්න පුළුවන්. A variable is an identifier. න variable එකක් කියන්නේ identifier එකක්. එහෙම නැත්නම් හඳුන්වනයක් which change the values given to it when the program is being executed. program එක run වෙන වෙලාවේදී එයාට දීලා තියෙන අගයන් වෙනස් කරගත හැකියි. වෙනස් කරගන්න පුළුවන් වෙන හඳුන්වනයන් වලට අපි කියනවා operate identifiers වලට අපි කියනවා variables කියලා. එහෙනම් program එක run වෙන වෙලාවේදී අපිට පුළුවන් program එක ඇතුළේදී variables වල තියෙන අගයන් වෙනස් කරන්න. එතකොට මේ variables කියන විශේෂ මතක අවකාශයන් memory spaces අර්ථ දක්වන්න ඕනේ. අපි පාවිච්චි කරන්න කලින් අපි define කරන්න ඕනේ. හරි. එතකොට ඒ variables හඳුන්වලා දෙන්න අපේ program එක ඇතුලේ අපි මෙන්න මේ variables පාවිච්චි කරනවා කියලා අපි හඳුන්වලා දෙන්න ඕනේ. අර මම කියන්නේ ඔයගොල්ලන්ට algorithm ලියනකොටත් flow chart වලදීත් අර අපි මොකක් හරි සංකේතයක් ගන්නවා නම් දැන් marks සඳහා m අකුර ගන්නවා නම් අපි වෙනම උඩින් පැත්තක ලියලා පෙන්නනවා m සමානයි marks කියලා. ඒ අපි හඳුන්වලා දෙනවා කවුරු හරි බලන කෙනෙක්ට මේ m අකුර ගත්ත අපි marks ඇතුළත් කරන්න කියලා. අන්න ඒ වගේ මේ program එකක් ඇතුළේදී අපි program එක ඇතුලේ පාවිච්චි කරන variables ටික මුලින් හඳුන්වලා දීලා ඉන්න ඕනේ. එතකොට in Pascal var is used to declare variables. Pascal වල variable එකක් declare කරන්න. එහෙම නැත්නම් variables හඳුන්වලා දෙන්න var කියන keyword එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි ඒවට කියනවා reserved word කියලා. var කියන reserved word එක පාවිච්චි කරලා තියෙනවා. හරි. The variable has a name. variable එකට නමක් තියෙනවා. And it stores a value. එයා මොකක් හරි වටිනාකමක් තැන්පත් කරලා තියා ගන්නවා. Of a declared type.
හඳුන්වා දෙන ලද වර්ගයක අගයක් එයා තැන්පත් කරලා තියාගන්න. A variable has a name and it stores value of a declared type. අපි කියලා දුන්න හඳුන්වලා දුන්න අර්ථ දක්වපු වර්ගයක දත්ත එයා මේකේ හඳුන්වලා තියාගන්න. හරි. right. එතකොට ඔව්දාන් ඔයා call over the internet කියන option එක ටික් කරලා නැතුව ඇති මේ ෆෝන් එකෙන් log වෙනවා නම් අනිත් අයට ඇහෙනව නේද මං කියන එක? ඔව් සර් ඇහෙනවා. ඇහෙනවනේ right. හරි. එතකොට එහෙනම් අපි පාවිච්චි කරනවා a variable has a name and it stores a value of a declared type. අපි හඳුන්වා දෙන ලද වර්ගයක දත්ත මෙයා තැන්පත් කරලා තියාගන්න. හරි. එතකොට එහෙනම් සාමාන්‍යයෙන් මෙන්න variable එකක් අපි define කරන. එහෙම නැත්නම් variable එකක් අපි introduce කරලා දෙන ක්‍රමය. හඳුන්වා දෙන ක්‍රමය. මේ වා කියන වචනේ අපි ඒකට කියනවා reserved word එක තමයි ඒක නැත්නම් keyword එකක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි යට keyword එකක් කියනවා. එහෙම නැත්නම් සාමාන්‍ය නියම හරිම වචනේ තමයි reserved word එකක් එක. ඊට පස්සේ space එකක් දීලා අපි variable identify එකේ name එක දෙන්න ඕනේ. variable එකේ name එක. year තමයි මේ අගේතොර මේකේ මොකක් හරි අවුරුද්දක් කාගයක් දානවා ඇත්තේ. ඊට පස්සේ අපි colon එකක්. අපි කියනවා දෙතිත මේකට දානවා. දාලා ඉවර වෙලා type එක දාන්න ඕනේ. year එක අපි ගත්තේ integer වලින් පූර්ණ සංඛ්‍යාත්මක අගයක්. ඊට පස්සේ semicolon එකක් දාන්න ඕනේ. එතකොට මේ integer කියන්නේ යාගේ data type එක. එතකොට ඔය data types ගැන තමයි අපි මෙතන කලින් කතා කරේ integers පූර්ණ සංඛ්‍යා ඊළඟට real කියලා අපි කිව්වා මේ දශම සංඛ්‍යා ධන හොරින් ඊළඟට boolean කියලා කියන්නේ true or false කියන අගයන් දෙක විතරක් ඒකේ දාන්න පුළුවන් boolean කියන type එකෙන් ගත්තොත් එතකොට cha කියනවා characters ඕනම එක character එකක් keyboard character එකක් දාන්න පුළුවන් එක character එකක් ඊළඟට string කියන්නේ characters කිහිපයක් අපි ඒක නම් කරනකොට අපි අනිවාර්යයෙන්ම උඩු කොමා ඇතුලේ තනි උඩු කොමා ඇතුලේ ලියුවා නම් වඩා හොඳයි. හරි right. එතකොට බලන්න examples කීපයක් හරි variable declaration වල නැත්නම් විචල්යන් හඳුන්වා දීමේ උදාහරණ කීපයක්. අපි program එකේ viewer දැන් ඔයගලන්ට මතක ඇති. මෙහෙමනේ program එකේ viewer නේද? program එකේ නම program කියන වචනේ ඊට පස්සේ program එකට නම semicolon එක ඊට පස්සේ user crd කියන යෙදුම ඊට පස්සේ මෙන්න variable හඳුන්වා දීම x y z as integer right එනන්න ඔය වගේ අපිට ගන්න පුළුවන් var space count ඒක integer type එකෙන් colon integer semicolon ඊට පස්සේ var a, b colon real ඊළඟට semicolon වලින් මේ ප්‍රකාශය අවසන් බව පෙන්වනවා. A සහ B කියන දෙන්නම real වලින් අපිට එහෙනම් variables එකම වර්ගයේ variables දෙකක් එකම type එකේ variables දෙකක් මෙහෙම කමා දාලා දෙන්න පුළුවන්. ඊළඟට තව එකක් වා n1, n2 integer වලින් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙකක් දාන්න variables දෙකක් ගන්නවා. ඒ variables දෙක n1 සහ n2 අපි යව දානවා integer කියලා semicolon. ඊළඟට අපි ගන්නවා avg කියලා variable එකක්. එයා real කියන type එකෙන්. එයාගේ data type එක real. ඊළඟට අපි ගන්නවා pass කියලා නමින් variable එකක්. එයාගේ type එක boolean. එතකොට මේ pass කියන variable එක ඇතුලේ දාන්න පුළුවන් true හරි false හරි කියලා විතරයි. වෙන මොනවත් දාන්න බෑ. ඊළඟට character කියලා නැත්නම් ඔකට අපිට gender එමත් ගන්න පුළුවන් ඔය මේ cha කියන type එකෙන්. එතකොට ඒකෙත් male හරි female හරි other හරි නේද? එතකොට අපිට m හරි f හරි ඕකුරු හරි දාන්න පුළුවන්. ඊළඟට
name comma school ඒ දෙකම string type එකෙන් name එකයි school එකයි දෙකම string කියන type එකෙන් අපිට දාන්න පුළුවන් strings එකේ ගන්න අක්ෂර අකුරු තමයි ගන්න. හරි. එතකොට ඔන්න ওই විදිහට අපිට පුළුවන් variable declare කරන්න. එහෙම නැත්නම් variables හඳුන්වලා දෙන්න පුළුවන්. විචල්යන් හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ විචල්යන් අපිට දැන් pass fail කියන එක මොකක් හරි අවස්ථාවකට අනුව ලකුණු ගාන වෙනස් වීමත් එක්ක pass කියන variable එකේ තියෙන pass ඔව්ද නැද්ද true or false කියන එක වෙනස් වෙන්න පුළුවන්. right. ඊළඟ අනිත් වර්ගය තමයි නියතයන් කියන එක constants කියන එක. දැන් constants කියන එක අපි දන්නවා නියතයන් the identifiers which do not change their values while the program is executed are called constants. වැඩසටහන ක්‍රියාත්මක වන වෙලාවේදී අගේ වෙනස් කරන්නේ නැති නියතයන් තියෙනවා නම් අගේ වෙනස් කරන්නේ නැති මොන හරි හඳුන්වන තියෙනවා නම් අපි ඒවට කියනවා නියතයන් කියලා. right. program එක දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි නියතයක් ගන්නවා g කියලා ගුරුත්වජ ත්වරණය මතකයිනේ. ඕකේ අගේ අපිට සැරෙන් සැරේ වෙනස් කරන්න බෑ program එක ඇතුළේ කවුරු හරි මොකක් හරි අපි දෙන condition එකකට අනුව ඒක වෙනස් වුණොත් එහෙම program එක වැරදෙන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ ඒවා නියතයන්. ඒවා වෙනස් වුණොත් වැරදෙනවා. ඒ හින්දා අපිට ඒවා වෙනස් නොවෙන්න අපිට මේක constant type එකට declare කරලා තියන්න පුළුවන්. විචල්යක් විදිහට නැතුව නියතයක් විදිහට අපි ආව වෙන් කරලා තියන්න පුළුවන්. right. In Pascal, const is used to declare constants. In a variable අර program එක ඇතුළේදී වෙනස් වෙන මේ හඳුන්වනයන් identifiers introduce කරන්න අපි ගන්නවා. ඒක හඳුන්වලා දෙන්න අපි ගන්නවා වා කියන keyword එක. වෙනස් වෙන්නේ නැති variables නැත්නම් වෙනස් වෙන්නේ නැති identifiers introduce කරන්න ඒව හඳුන්වලා දෙන්න අපි ගන්නවා const කියන වචනය. වා වෙනුවට const. const ගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. When executing a program, a variable can take different values. Program එක වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට විචල්යකට අගයන් කිහිපයක් ගන්න පුළුවන්. However, the values of a constant remain unchanged. ඒ කොහොම වුණත් මේ නියතයක අගයන් වෙනස් නොවි දිගටම හැමම පවතිනවා. program එක run වෙන වෙලාවේදී අපිට වෙනස් කරන්න බෑ. එතකොට අපිට නියතයක් මේ විදිහට නම් කරලා තියන්න පුළුවන්. හරි. නියතයක් අපිට const කියන keyword එක දීලා space එකක් තියලා ඒ constant එකේ නම ගන්න පුළුවන්. ඒ නම max කියලා අපි ගත්තොත් නම max සමානයි 100යි. max කියන එක 100යි. ඒක වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් constant එකක් pi කියලා. අර වෘත්තයක පරිධිය හොයන එක මේ pi කියන එක pi කියලා variable එකේ මේ constant එකේ නම අපි දුන්නොත් එහෙම එතකොට මෙතනදී constant එකක් නියතයක් වුණත් නම් කරනකොට අර identifier naming rules පාවිච්චි කරන්න ඕනේ. හඳුන්වනයන් නම් කිරීමේ නීති අපි පාවිච්චි කරන්න ඕනේ. const pi equal to 22 divided by 3. හරි 722 කියන එක තමයි වාක්‍යයන් දෙක දාලා තියෙන්නේ. අපිට ওই විදිහට නියතයන් හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට a variable can be defined with va keyword and constants can be defined with const keyword. const කියන keyword එකයි නැත්නම් ඇවුරුණු පදේ නේද reserved word එක එහෙම ඊළඟට va කියන keyword එක. එතකොට දැන් අර මේ මොනවද අපි දැන් මේ පාඩම කරගෙන යනකොට අර මුලින්ම අපි කතා කරේ මේ reserved words ටික ඔය ටික ඔක්කොම පාඩම් කරන්න එපා කියලා මම කිව්වේ. හරි. එතකොට ඒ ටික ඉබේම අහු වෙනවා. මේ සෙට් එකෙන් සෑහෙන ප්‍රමාණයක් අහු වෙනවා පාඩම කරගෙන යනකොට. දැන් බලන්න මේකේ ඇති const මේ තියෙන const ඊළඟට මේ alphabetical order එකකට තියෙන ආකාරාදී පිළිවෙල වලටනේ. ඒතර මේ වා කියන එකක් තියෙනවා. ඉතින් මේ දෙක ආයි reserved word කියලා අනුතුයෙන් මේ වගුව ඇතුලේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. අතනදී අපිට අහු වෙනවා. එතකොට අපේ ඔළුවේ තියෙන්න ඕනේ මේ දෙක ගන්නේ variable සහ constant define කරන්න නම් මේ දෙක අපිට වෙන මොනවටවත් නමක් විදිහට දාන්න බෑ කියලා. නේද? right. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා operators in Pascal. Pascal වල භාවිතා කරන operators නැත්නම් අපි කියනවා මෙහෙයවන කියලා. මෙහෙයුම් සිදු කරන tools. Operations වලදී use කරන tools. Operators are required to perform calculations. එනම් මේ ගණනය කිරීම කරන්න. And comparisons. සංසන්දනය කිරීම කරන්න.
and to evaluate logical expressions. තාර්කික ප්‍රකාශන මේ සකස් කරලා බලන්න තාර්කික ප්‍රකාශන වල processing වලට අපිට ඕන වෙනවා මොනවද? operators කියන වර්ගය. එහෙම නැත්නම් මෙහෙයුම් නැත්නම් මෙහෙයවන කියන වර්ගය අවශ්‍ය වෙනවා. Operators are essential in programming. ඒ හින්දා මේ operators කියන જાතිය programming වලදී අපිට අපි දන්නවා කම්පියුටර් එකේ තියෙන processors වර්ග දෙකයි නේද? ක්‍රියාකාරකම් සැකසීම් වර්ග දෙකයි. නේද? arithmetical processors and logical processors. අංක ගණිතමය නැත්නම් සංඛ්‍යාත්මක ප්‍රකාශන සහ තාර්කික ප්‍රකාශන කියලා අපිට වර්ග දෙකක් තියෙනවා. එතකොට එහිදී යොදා ගන්න දේවල් තමයි මේ අපි කතා කරන්නේ. එහෙනම් there are three basic types of operators in Pascal. Pascal වල තියෙනවා මූලික මෙහෙවන වර්ග තුනක් තියෙනවා. Pascal වල මූලික මෙහෙවන වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි algebra operators. Algebra operators කියලා කියන්නේ ගණිතමය කාරක. එහෙම නැත්නම් අංක ගණිතමය මෙහෙවන කියලා අපි කියනවා. ගණිතමය කාරක. අපි ඉස්සරහට බලමු මොනවද කියලා වෙන් වශයෙන්. හරි. ඊළඟ තමයි comparison operators. comparison කියන්නේ සංසන්දනය කරනවා. අගයන් දෙකක්, විචල්යන් දෙකක්, නියතයන් දෙකක් අපිට නියතයන් නම් ගොඩක් වෙලාවට නැහැ. විචල්යන් සංසන්දනය කරන්න අපිට ඕන වෙනවා. ඊළඟ logical operators. logical operators කියන්නේ program එකක් ඇතුලේ අපිට තාර්කික ප්‍රකාශන සංසන්දනය කරන්න. හරි. අර and or logic බලන්න අපිට logical operators ඕන වෙනවා. හරි. right. අපි බලමු මේ එක එක වර්ගවල කාරක. එහෙම නැත්නම් මෙහෙයවන operators වර්ග ටික බලමු. පළවෙනි එක තමයි algebra operators. අපිට program එකක් ඇතුලේ අගයන් දෙකක් එකතු කරන්න එන්න පුළුවන් නේ. calculator එකක් වගේ එකක් හදනවා නම් පොඩි calculations මොනවා හරි කරනවා එකතු කරන්න අඩු කරන්න එන්න පුළුවන්. එහෙනම් algebra operators are used to perform mathematical calculations. algebra operators are used to perform mathematical calculations. ඒ කියන්නේ ගණිතමය ගණනය කිරීම සිදු කරන්න නම් අපිට ඕන වෙනවා මොනවද? ගණිතමය කාරක. ගණිතමය කාරක අපි ඒකට භාවිතා කරනවා. බලන්න කොහොමද භාවිතා කරන්න කියලා. ඔයගොල්ලෝ දන්න කාරක ටිකක් මෙතන තියෙනවා. ප්‍රෝග්‍රෑමින් වලදී පාවිච්චි වෙනවා. පළවෙනි ඔපරේටර් එක තමයි නැත්නම් කාරකය තමයි මේ එකතු කිරීම. අපි කියන ඇඩිෂන් එහෙම නැත්නම් එකතු කිරීම. කොහොමද අපි ඒක ප්‍රෝග්‍රෑම් එකේදී පාවිච්චි කරන්නේ? 6 එකතු කිරීම 3 සාමාන්‍ය විදිහට. උත්තරේ 9යි කියලා එයි අපිට. ඊළඟට අඩු කිරීම subtraction 7 අඩු කිරීම 5 උත්තරේ 2යි කියලා එයි. ඊළඟට අපි භාවිතා කරනවා ගුණ කිරීම. ගුණ කිරීමට තියෙන ළමයි අපි සාමාන්‍ය ගුණ කිරීමට පාවිච්චි කරන්නේ කතරේනේ නේද? තරුවනේ මේ තරුව නෙමෙයි x අකුරනේ. නමුත් x අකුර ප්‍රෝග්‍රෑම් අපි කම්පියුටර්ස් වලදී ගුණ කිරීමට පාවිච්චි කරන්නේ නැහැ. ගුණ කිරීමට පාවිච්චි කරන්නේ මේ තරුව. මල්ටිප්ලිකේෂන් එකක් ගුණ කිරීම. ඒකට දෙවරක් 5 අපි ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වත් මේ විදිහට ලියන්න ඕනේ. x අකුර දාන්න නැතුව ගුණ කිරීමේ ලකුණ දාලා ලියන්න. ඊළඟට ඩිවිෂන්. ඩිවිෂන් කියන්නේ බෙදීම. හරි. ඒතර බෙදීමේදී මතක තියාගන්න බෙදීමේදී සාමාන්‍යයෙන් එයා දශමගයක් සහිතව මේ වගේ එනවා. ඊළඟට div. div කියන්නේ බෙදීමක් තමයි. හරි. div කියන දැන් ස්ලෑෂ් කියන්නේ බෙදීමම තමයි. හැබැයි මේ දෙන්නක වෙනසක් තියෙනවා. මේ බෙදීමයි මේ බෙදීම අතර වෙනසක් තියෙනවා. හරි. මේ උඩ බෙදීම මගින් සාමාන්‍යයෙන් බෙදලා උත්තරේ දෙනවා දශමගයක් විදියට. මේ div කියන බෙදීමේදී අපි ගන්නෙ බෙදීමෙන් ලැබෙන පූර්ණ සංඛ්‍යාත්මක අගය. උදාහරණයක් විදියට 20 div 6 කියලා කිව්වොත් එහෙම මෙන්න මේ විදියට බෙදනකොට 20ට 6 ඒවා කීයද? 3යි. 6 වරක් 3 18යි. ඉතිරි දෙකක් තියෙනවානේ. එහෙනම් ඉතිරි දෙක අතහැරලා මේ පූර්ණ සංඛ්‍යාත්මක අගය 20ට 6 ඒවා කීයද කියලා අහුවොත් 20 div 6 කියලා අහුවොත් එයා පෙන්නන්නේ 3යි කියලා. ඊළඟට බෙදීමෙන් ලැබෙන ශේෂය ඉතිරිය අපි කියනවා mod කියලා. ඒ ගණනය කිරීම සඳහා බෙදීමෙන් ලැබෙන ඉතිරිය ගණනය කිරීම සඳහා අපි භාවිතා කරන්නේ mod කියන කීවර්ඩ් එක. හරි. එතන 20 mod 6 කිව්වහම 20ට 6 ඒවා 3යි ඉතුරු 2යි. අන්න ඒ ඉතුරු 2 තමයි ප්‍රතිඵලයේ විදිහට මෙයා පෙන්නන්නේ. හරිද? ඔය තමයි අංක ගණිතමය කාරක ටික. හරි. අපි බලමු
හරි දැන් මේ වගේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් කරලා මම වෙන ප්‍රෝග්‍රෑම් එකක් ගන්නවා program operation හරි user crt x y z මම again තුනක් ගන්නම් ඒගොල්ලෝ integer වර්ගයෙන් ඊළඟට මට තව වර්ගයක variables දාන්න ඕන නම් මෙතනම ගන්න පුළුවන් මම ගන්නම් a කියලා කෙනෙක් Lazarus එකේ compile කරන්න එකක් නැත්තේ නේ compile කරන්න එකක් තියෙනවා a ඇවිල්ලා real වලින් කියලා මම ගන්නවා හරි ඊට පස්සේ variables නම් කරලා වුණා variables කිහිපයක් හඳුන්වලා දුන්නා ඊට පස්සේ මම පටන් ගන්නවා begin මම ගන්නවා මෙහෙම x වලට assign කරනවා colon එකයි සමාන ලකුණයි 10යි කියලා ඊට පස්සේ මම y වලට assign කරනවා assign කරන ළමයි colon එකයි සමාන ලකුණයි 15යි කියලා ඊළඟට මම කියනවා z සමානයි x plus y සමානයි නෙමේ assign කිරීමනේ නේද semicolon මේ colon එක ඕනේ හරි මම කියනවා write z read key end ඉත ඔන්න සාමාන්‍ය පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අගේ පෙන්වුවා මම මේක දැන් සේව් කරනවා save as math operation underscore 1.pascal ඒකල මම ඒක කම්පයිල් කරනවා error එකක් තියෙනවා මොකක්ද error එක expected semicolon but කවුද 10 2 read key semicolon එක මෙතන දාන්න අමතක වෙලා expected semicolon එක බලාපොරොත්තු වෙලා තියෙදි read key එකක් හම්බුනාලු ඔන්න ආයි save කරලා compile කරනවා ඒ පාර නම් හරි දැන් මොකද කරන්නේ දැන් run කරනවා හරි මෙන්න 25යි කියලා උත්තරේ ඇවිල්ලා තියෙනවා temporarily පොඩ්ඩක්
වහලා බලන්න හරියට දන්නේ. හරි. මොන 25යි කියලා ආවා. හරි. රයිට්. ඊළඟට දැන් මට ඕනේ අඩු කිරීම අවුලක් නැහැනේ. මොන මෙතන අඩු කිරීමත් එකක් අපි කරලා බලමු. සේව් කරා, කම්පයිල් කරා, රන් කරා. ආන්සර් එක ඍණ 5යි කියලා එනවා. අපිට වඩාත් හොඳයි මේ ක්ලියර් ස්ක්‍රීන් දාන්න තිබුණා. මෙතන begin වලට පස්සේ CLR SCR ක්ලියර් ස්ක්‍රීන්. ක්ලියර් ස්ක්‍රීන් තමයි ස්ක්‍රීන් එක ක්ලියර් වෙලා එනවා. හරි. අඩු කිරීමත් හරි. අපිට ගුණ කිරීම දානවා නම් කම්පයිල් කරා මොකද්ද මගුලක් වුණා CLR SCR R එක නෑ මෙතන. හරි 150 කියලා උත්තර එනවා උලක් නෑ නේද? ඊට පස්සේ අපි දැම්මොත් බෙදීම. මම මෙතන පොඩ්ඩක් වෙනස් කරනවා. හරි. මම දානවා 12 කියලා. මෙතන දානවා 60 කියලා. x බෙදීම y. අන්න එරර් එකක් එනවා. කොයිද එරර් එක? illegal expression 8යි 3යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙන්න මෙතන සමාන ලකුණු නැතුව ගිහලා නේද? හරි. මෙන්න ආව එරර් එක. මොකක්ද එරර් එක? හරි මේක වැදගත්. මේ එරර් එක තමයි බලන්න 9යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. Incompatible types got extended expected small int. හරි expect කරන්නේ small int එකක් integer එකක් අපි z වලට මෙතන දාලා තියෙන integer කියලා ළමයි. හරි. නමුත් මෙතන 60 12න් බෙදුවට පස්සේ 60 12 5යි වුණාට බෙදීමෙන් ලැබෙන පිළිතුර මෙයා දාන්නේ 5.0 කියලා. එතකොට දශමාංගයක් ඒ කියන්නේ real value එකක්. Not a integer value. Right? Then අපි z දාලා තියෙන integer එක. හරි. තව පොඩි වෙලාවකින් ඩිස්කනෙක්ට් වෙන්නත් ඕනේ මේ විනාඩි 40 ඩිස්කනෙක්ෂන් එක. හරි. බලන්න එතකොට එහෙනම් මෙතන අපිට මේ වගේ ඔන්න කල්පනා කරන්න ඕනේ අපි. අපි integers කියලා තෝරගත්තට ඒ variable එකට assign වෙන value එක program එක ඇතුළේදී assign වෙනවා නම් real value එකක් දශමාංගයක් පූර්ණ සංඛ්‍යාව විතරක් නොවන අගයක්. සාමාන්‍යයෙන් බෙදීමකින් ලැබෙන පිළිතුරක් අපි ආදේශ කරන තැනක් එනවා නම් අන්න එතනට අපි integer variable එකක් දාලා හරියන්නේ නැහැ. එතනට අපි දානවා real variable එකක්. එහෙනම් මම real කියලා ගත්තා එක්කෙනෙක්ව a කියලා. එහෙනම් මම z වෙනුවට මේ දෙන ආදේශ කරනවා z වෙනුවට a කියලා.
ඒකල රයිට් කරන්න කියන්නේ තිසෙඩ්ව නෙමෙයි ඒව. එහෙනම් මම දැන් සේව් කරා, කම්පයිල් කරා. දැන් ඒ එරර් එක හරි. එතකොට ඔන්න ඒක හඳුනා ගන්න මොකද්ද කල්පනාකාරී වෙන්න ප්‍රෝග්‍රෑම් එකේදී අපි ප්‍රෝග්‍රෑම් එක ලියනකොට ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ රියල් වැලියු එකක් එන, කියන්නේ බෙදීමක් එන තැනක් තියෙනවා නම් අපි එතෙන්ට දාන්න ඕනේ වේරියබල් එකේ ටයිප් එක not integer but real. real කියන ටයිප් එකෙන් දාන්න ඕනේ. දැන් මේක රන් කරාට පස්සේ උත්තරේ 5.0 බිංදුව වැඩි කිරීම 10 මේ බිංදුවනි බලය. මේ විද්‍යාත්මක අංකණයෙන් තමයි උත්තරේ එන්නේ. හරි, විද්‍යාත්මක අංකණයෙන් තමයි උත්තරේ එන්නේ බෙදීමකදී. එතකොට විද්‍යාත්මක අංකණයෙන් එන එක අපිට ඕන රවුන්ඩ් කරන්න පුළුවන් රවුන්ඩ් ෆන්ක්ෂන් එක දාලා දැනට අපි ඔහොම ලියමු. දැන් එනවා දශම ස්ථාන දෙකකට 5.0 කියලා. වෙන දශම ස්ථාන 4කට එහෙමත් ගන්න පුළුවන්. හරි, variable එකට write a colon 0 colon 4. හරි, දශම ස්ථාන 4කට ගන්න කියන එක තමයි ඔගේ අදහස. ඒතර අපිට ඒක ලිමිට් කරන්න පුළුවන් ඕන. ඊළඟට අපිට ඕනේ මේ div. හරි, div කියන එක බලමු අපි. එහෙනම් ස්ලෑෂ් එක වෙනකොට අපි දාන්නේ div කියලා. x div y ළමයි එතනදී ස්පේස් එකක් තියන්න ඕනේ. div කියන ගණිත කර්මයක් විදිහට අපි ගන්න සංකේත වුණාට. එහෙනම් අපි ස්පේස් එකක් තියන්න ඕනේ. මේව අවශ්‍ය වෙන්නේ a x div y. අපි ගමු මෙතන 65 කියලා. එතකොට a රියල් වලින් තියන්නත් පුළුවන්. div නිසා අපි බලමු බැරි වෙයිද දන්නේ නැහැ. අනේ හොලන්නේ. උත්තරේ එන්නේ div වලින් තිබ්බ නිසා. හරි, div උනාට x div y කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයක් 65ට 12 ඒවා 5යි. නමුත් මම ඒක උත්තරේ ආදේශ කරේ a වලට a ඉන්නේ රියල් ටයිප් එකෙන් නිසා. හරි, 65ට 12 ඒවා 5යි කියලා ඒ 5 කියන අගය පෙන්නුවේ එයා විද්‍යාත්මක අංකනේ. අපි මෙතෙන්ට z කියලා දැම්ම නම් a නැතුව මෙතන z පෙන්වන්න කිව්වොත් එහෙම එයා මොකද කරන්නේ? z සමානයි z වලට ආදේශ කරනවා x div y. ඒ කියන්නේ x ව බෙදුවහම y වලින් එන උත්තරේ 65 12න් බෙදුවම එන උත්තරේ 65ට 12 ඒවා 5යිනේ නේද? 12 වරක් 5 60යිනේ. එහෙනම් බලන්න. එතකොට උත්තරේ කෙලින්ම 5යි කියලා ඉන්ටිජර් වැලියු එකක් විදිහට පෙන්නනවා. දැන් මම මෙතන මම කෝඩ් එකේ ලිව්වේ write කියලා විතරයිනේ. write ln නෙමෙයිනේ. ඒ හින්දා තමයි මේ ඔයගලන්ට පේනවා ඇති 5 පෙන්නලා කර්සර් එක එතන ළඟ බ්ලින්ක් වෙවි ඉන්නේ. බැරි වෙලාවත් මම මෙතන write වෙනුවට write ln කියලා ලිව්වනම් එයා z ව write කරලා z ව පෙන්නලා ලයින් එකක් පල්ලෙහාට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මේ බලන්න 5 පෙන්නලා දැන් කර්සර් එක බ්ලින්ක් වෙන්නේ පල්ලෙහා ලයින් එකේ. ඔන්න ඕක තමයි write කියන කීවර්ඩ් එකේනුයි write ln කියන කීවර්ඩ් එකේ වෙනස. හොඳට මතක තියාගන්න write ln දැම්මොත් ඒ පේලිය පෙන්නලා ඉවර වෙලා තමයි කර්සර් එක යටට යන්නේ. හරි, කර්සර් එක යටට යන්නේ. right. ඊළඟට අපිට mod අපිට ඕනේ mod දැන්. හරි, x mod y x ව y වලින් බෙදුවාම ලැබෙන ඉතිරිය අපිට පේනවා 65 12න් බෙදුවාම ඉතිරිය 65ට 12 ඒවා 5යි ඉතුරු 5ක් තියෙනවා. එහෙනම් අපි බලමු ඒක. 65ට 12 5යි ඔන්න ඉතිරිය.
හරි එන ඔය තමයි මොඩියුලේෂන්. අපිට මේ වගේ ප්‍රකාශන දෙකක් අතර සුළු කිරීමකින් ලැබෙන පිළිතුර තවත් වේරියබල් එකකට මේ වගේ assign කරන්න පුළුවන්. තවත් වේරියබල් එකකට assign කරන්න පුළුවන්. z වලට assign කරනවා x mod y. x y වලින් බෙදුවහම ලැබෙන ඉතිරිය. හරි. මට කියන්න කවුරු හරි